අයිබෝවන් දුවා දරුවනි ගුරුගෙදර විද්‍යුත් අධ්‍යාපන වැඩසටහන යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වෙන දුවා දරුවන්ට નિયમિત සිංහල විෂයේ નિયમિત පාඩම් අතර අද දින අපට දවසක ඉර පායාදෝ කෙටි කතාව තුළ ඔබට විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මොන වගේ අභියෝගයකටද කියන එක තරමක් පැහැදිලි කරලා දෙන්න අද දවස මම යොදා ගන්නවා. ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඒ.වී. සුරවීරයන්ගේ අපට දවසක ඉර පායාදෝ කෙටි කතාව තුළ මොන වගේ ප්‍රශ්න ගොනු වෙයිද? කොයි වගේ තැන්වලද ප්‍රශ්න යෙදෙන්නේ කියන එක පිළිබඳව අපේ දුවා දරුවන් දැනුවත් කරන්නයි මම මේ සූදානම්. ඒ නිසා අද අපි පොඩ්ඩක් ඒ පිළිබඳව මතක් සාකච්ඡා කරලා බලමු. පහුගිය සතිය තුල අපි සාකච්ඡාවට ලක් කළා අපට දවසක ඉර පායාදෝ කෙටි කතාව රසවින්දනාත්මකව අධ්‍යයනය කළා. ඒ තුලදී අපි බලමු අද මේ විභාගයේදී මේ පාඩම කොහොමද යොදාගන්නේ? විභාග දෙපාර්තමේන්තුව මොන වගේ දේවල් අපට කරලා දෙයිද? අභියෝගයක්. මේ අභියෝගයට මුහුණ දීම සඳහා මම තරමක් පහසු කරන්නම් ඕගොල්ලෝ. විශේෂයෙන්ම සාහිත්‍ය ප්‍රශ්නපත්‍රයේ පළවෙනි ප්‍රශ්නය දන්නවා ලකුණු 20ක ප්‍රශ්නයක්. මේ ලකුණු 20 ප්‍රශ්නයේ කොටස් 10කින් යුක්තයි. ඒ කොටස් 10 සෑම කොටසකටම කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ආ කියලා කොටස් දෙකක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේත් ඒ වගේ. ওই විදිහට ප්‍රශ්න 10ම ඒ විදිහට අපිට මුහුණ දෙන්න වෙනවා. එතකොට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කිවි තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේදී ඇතැම් වෙලාවට අවස්ථා සම්බන්ධයේ සහිතව ප්‍රශ්න අහන්න පුළුවන්. අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. කාපන්දුවේ බඩගින්නේ කොහොමද අඳින්නේ කියලා. මට හරි සන්තෝෂයි. මෙන්න මේ කොටස ඕගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ දෙනවා. කාපන්දුවේ බඩගින්නේ කොහොමද අඳින්නේ කියලා. මට හරි සන්තෝෂයි. දැන් ඕගොල්ලෝගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ওই කොටස දීලා අයන්නෙන් අහනවා බඩගින්නේ කොහොමද අඳින්නේ? බඩගින්නේ කොහොමද අඳින්නේ කියලා. මේ ප්‍රකාශය කාගේද? අන්න අපට පිළිතුර ලියන්න වෙනවා. ඊට කෙටි පිළිතුරක් ලියන්නේ සිරියාවතීගේ මවගේ. අන්න ලකුණක් හම්බ වෙනවා. මෙම කොටස උපුටාගත් කෙටි කතා සංග්‍රහය කුමක්ද? හොඳට මතක තියාගන්න මෙම කොටස උපුටාගත් කෙටි කතාව නෙවෙයි අහන්නේ. එහෙම අහන්නත් පුළුවන්. කෙටි කතාව ඇහුවොත් අපට දවසක ඉර පායාදෝ. කෙටි කතා සංග්‍රහය ඇහුවොත් ගොදුරු ලොබ. ඔය විදිහට ප්‍රශ්න දෙකක් අහන්න. ඊට අමතරව අහන්න පුළුවන් මෙය කාගේ නිර්මාණයක්ද? දැන් ඕගොල්ලන්ට මතකයි අපේ අතරින් මෑතකදී වියෝ වුණු මහාචාර්ය ඒ.වී. සුරවීරයන් තමයි මේ කෙටි කතාව රචනා කළේ. කෙටි කතා සංග්‍රහය ගොදුරු ලොබ කියන තුල තමයි මේක අන්තර්ගත කරලා තියෙන්නේ. ඊටා කෙටි පිළිතුරයි වචනයකින් දෙකකින් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඕනේ. ඊළඟට තව අහන්න පුළුවන් මෙම කෙටි කතාව ලියූ ලේඛකයාගේ වෙනත් කෙටි කතා සංග්‍රහ දෙකක්. අපට පුළුවන් පෑදිදියට බොරදිය කාටත් මා එපා වෙලා භව තිඹිර ඔය කෙටි කතා සංග්‍රහ තුනෙන් දෙකක් ලියන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් පිළිතුරු ලියන්නේ ඔය එක විදිහේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට ඔය වගේ අවස්ථා සම්බන්ධය සම්බන්ධ කරලා කතුවරය සම්බන්ධ කරලා මුළු පොත සහ
ඒ පොතත් සමග කතුවරයාගේ වෙනත් නිර්මාණ සම්බන්ධ කරලා මේ කෙටි කතාව ගැන අහන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් වෙන්නේ මීටත් වඩා වැදගත් වෙන්නේ 3 වන 4 වන 5 වන ප්‍රශ්න. අපි දන්නවා විෂය නිර්දේශය ඔබ හැම දෙනා දන්නවා ඇති. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි. දෙවෙනි ප්‍රශ්නේ කළු අකුරින් මුද්‍රිත පදවල තේරුම ලියලා සමස්තයේ තේරුම ලියනවට ලකුණු 20යි. ඒ දෙවෙනි ප්‍රශ්නෙට මේ නූතන ගද්‍ය කොටස් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා කෙටි කතා සංග්‍රහයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ දෙවෙනි ප්‍රශ්නෙට. නමුත් 3 වන 4 වන 5 වන ප්‍රශ්න කියන්නේ ලකුණු 15ක් ඔබට ලැබෙන ප්‍රශ්න. මේ ප්‍රශ්නේදී ඇතැම් වෙලාවට ඔය කියන අවස්ථා 3 1 3 4 5 කියන අවස්ථා 3දී මේ ප්‍රශ්න පත්‍රයට මේ පාඩමෙන් කොටසක් ඇතුළත් කරන්න පුළුවන්. අපි හිතමු මෙන්න මේ විදිහට සිරියාවතීගේ මව උත්සාහවන්ත කාන්තාවක්. සිරියාවතීගේ මව දරුසෙනෙහස හඳුනාගත් උත්සාහවන්ත දිව්‍ය මවක් කියන එක. එනම් ප්‍රශ්නය සිරියාවතීගේ මව දරුසෙනෙහසින් පිරි දිව්‍ය මවකි. නිදර්ශන 3ක් දෙමින් පැහැදිලි කරන්න. දැන් අපි මේ පාඩමේ ප්‍රශ්නෙට පිවිසීමේදී අපි මුලින්ම ඊටමත් කෙටියෙන් වාක්‍ය දෙකකින් විතර කෙටි කතාව පිළිබඳව හඳුන්වනවා. අපි ලියනවා ඒ.වී. සුරවීර මහතා විසින් රචනා කරන ලද ගොදුරු ලොබ කෙටි කතා සංග්‍රහයේ අපටත් දවසක ඉර පායා දූ කෙටි කතාවේ සිරියාවතීගේ මව දරුසෙනෙහසින් පරිපූර්ණ වූ දිව්‍ය මාතාවක් යයි සොයා බලමු කියලා අපි ප්‍රවේශය ලබාගෙන අපි බලමු දැන් සිරියාවතීගේ මව දිව්‍ය කාන්තාවක් දරුසෙනෙහස තියෙනවා. ඔව් සිරියාවතීගේ මව දරුසෙනෙහස තියෙනවා. බලන්න මවගේ පළවෙනි රැකියාව උනේ මාළු රස්සාව. මාළු රස්සාවේදී ඇය පුතෙක් මහන්සි ගන්නවද දරුවෝ රකින්න. තමන්ගේ ස්වාමියා මැරුණට පස්සේ අනේක විද දුක් ගැහැට විඳිමින් මාළු රස්සාව කරනවා. වැස්ස දාට අම්මා එන්නේ තෙත බරිත වෙලා මාළු කුණු කොල්ලෙට වික්කා කියලා. පව්වදාට අම්මා යන්නේ කාගෙන් හරි ණයට ඉල්ලගෙන. අන්න සිරියාවතී කියනවා මව මෙතෙක් දුක් විඳින්නේ ඇයි? අවුවක් නැහැ, වැස්සක් නැහැ. අම්මා දුක් විඳිනවා. දුක් විඳලා මාළු ටික විකුණනවා. විකුණලා ගෙදරට එන්නේ බොහොම අමාරුවෙන් දුවට ඇවිල්ලා කියනවා අම්මා එනකොට ඇඟේ රෙදි ඇලිලා තියෙන්නේ තෙත බරිත වෙලා. ඒ විතරක් නෙවෙයි මාළු කුණු කොල්ලෙට වික්කා. කියන්නේ මාළු පාඩුවට වික්කා. ඊටාඩු මිලට විකුණලා අම්මා ඉන්නේ. ඇවිල්ලා දුවත් එක්ක කියන. මේ තුලින් පැහැදිලි වෙන්නේ අම්මා ඇයි මෙච්චර දුක් විඳින්නේ? දරුවෝ රකින්න. ඒ විතරක් නෙවෙයි මව පව්වදාට යන්නේ ආය ණය වෙලා. දරුවට කිරිපිටි ටින් එකක් අරන් දෙන්න නැති වුනහම අම්මා ගොඩක් දුක් විඳිනවා. මම මේ දෙයයන් ආන්සේට කිය ඉන්නේ පොඩි එකාගේ කිරි ටින් එක අරගන්නේ කොහොමද කියලා. මේනුත් පැහැදිලි වෙනවා දරුසෙනෙහස කියන්නේ. බයිසිකල් කාරයෙක් පස්සෙන් ඇවිල්ලා හැප්පුවාට පස්සේ අම්මා ඔත්පොළ වුණා. අම්මා ඔත්පොළ වෙලා වැඩි කල් හිටියේ නෑ. දවස් 2-3කින් පොල්ලෙලි ටිකක් ලෑස්ති කරගෙන පොල්ලෙලි තලන්න පටන් ගත්තා. පොල්ලෙලි තලලා ලණු අඹරන්න පටන් ගත්තා. අම්මටත් ඔත්පොළ වුණා කියලා ඇඳක් උඩට වෙලා ඉන්න තිබ්බා ඔය. නෑ එහෙම හිටියානම් තමන්ගේ දරුවෝ බඩගින්නේ හාමත් වෙනවා. මේ නිසා සිරියාවතීගේ මව දරුසෙනෙහසින් පරිපූර්ණයි. ඒ විතරක් නෙවෙයි අපි එදා කතා කළා සිරියාවතීගේ චිත්ත තරඟයට යනකොට වෙනද දුන්නේ ආප්ප කෑල්ල. එදා සම්පූර්ණ ආප්පයක් දීලා කියනවා බඩගින්න යදින්න බෑ. කියපු දෙයක් හොඳට ඇඳපන්. උඹට දෙයි තුරුණුවන්ගේ සරණයි. අම්මා කෙනෙක්ගේ සෙනෙහස එතනින් පැහැදිලි. එහෙනම් ඔය කියන කරුණු එකක් හෝ දෙකක් අන්තර්ගත කරන්න ඔබේ පිළිතුරට.
ඔය පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. සිරියාවතීගේ මව දරුසෙනෙහසින් පරිපූර්ණ වූ දිරිය කාන්තාව. සිරියාවතීගේ මව දිරියයි, ශක්තියයි. ඒකෙන් පැහැදිලි වෙනවා මාළු වෙළඳාම් කරන්න ඇය දැඩි අදිස්ථානයෙන් යුක්තව මුණ දෙනවා. කපුටු එලවනවා. අවකාශකේ පයින් එනවා. කොලාතු වනවන කපුටු එලවනවා. ඒ විතරක් නෙවෙයි සිරියාවතීගේ මව වැස්සටත් මුණ දෙනවා. තෙත බරිත වෙලා ගෙදර ඇවිල්ලා දුවට කියනවා මාළු කුණු කොල්ලෙට වික්කා. මාළු කුණු කොල්ලෙට වික්කා. ඇයි වැස්සට මුණ දෙන්න මාළු ටික තියාගත්තා නම් කුණු වෙනවා. අඩුවට හරි විකුණනවා. පව්වදාට අම්මා වෙළඳාමේ යන්නේ. පව්වදාට අම්මා වෙළඳාමේ යන්නේ කාගෙන් හරි ණයට ඉල්ලගෙන. ඇයි මේ දරුවෝ රකින්න. ලනුව බරන්න ගත්තෙත් ඒ නිසා ඔත්පොළ වෙලා ඉඳලා. මේකෙන් පැහැදිලි. අම්මා එන්සොන ඇඳලා ගෙදෙට්ට යන්නේ දරුවෝ රකින්නයි දරුවෝ ඉහළට ගන්නයි. ඇය එන්සොන ඇඳලා ඉදිරියේ සමච්චලයට ලක් වෙන්නේ සිරියාවතීටයි මල්ලිටයි තියෙන ආදරේ නිසා. ඒ විතරක් නෙවෙයි ඇය සිරියාවතීට හැකි පමණින් උදව් කරන්නේ සිරියාවතී හොඳ තැනකට අරගෙන. තමන්ගේ දරුවා ඉහළට ගත්තනම් මව දන්නවා තමන්ට වඩා දරුවා හෝ තමන් විඳින දුකෙන් දරුවා හෝ අත්මිදෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි සිරියාවතීගේ මව සිරියාවතී පාසල් යවන්නේ. ඒ විතරක් නෙවෙයි ඇය චිත්‍ර තරඟට යවන්න හාල් පොත පවා උකස් තියන්නේ. උකස් තියලා ඇවිල්ලා කියනවා සමාගම් කඩේට උකස් තිබ්බා. ලනු ටික අඹරලාවත් බේරා ගන්නවා. අර බලන්න දිව්‍ය ශක්තියගේ. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ ප්‍රශ්නේදී අපිට කියන්න පුළුවන් ඉහත සඳහන් කරුණු තුලින් සිරියාවතීගේ මව දරුසෙනෙහසින් පරිපූර්ණ දිව්‍ය කාන්තාවක් කියන එක අපට ලියන්න පුළුවන්. මේදී මම විශේෂ උපදේශක් දෙනවා. ඔබ දක්වන නිර්දිෂ්ට ග්‍රන්ථයේ උදාහරණ දක්වනකොට උත්තර පත්තර පරීක්ෂකයාගේ අවධානයට ලක්වන විදිහට ඒ වෙන් කරලා ලියන එක ඉතා වැදගත් වෙනවා. එහෙනම් අපි තව ප්‍රශ්නයක් මේකෙන් සාකච්ඡා කරලා බලමු. මේ කොටසින්ම උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම සිරියාවතී දිලිඳුකම හා අසරණකම නිසා පීඩාවටපත් වුණු දැරියකි. මොකද 10 වසරට අලුත්ම කොටසක් නේ පුතේ සාහිත්‍ය කියන කොටස. ඒට පිළිතුරු ලිවීමේදී අපි මන අවබෝධයකින් මේ පිළිතුරු ලිවීම ආරම්භ කරන්න ඕනේ. මොකද සාහිත්‍ය පොත පටන් ගන්නේ මේ කෙටි කතාව තුලින්. ඒ නිසා අපි බලමු සිරියාවතී දිලිඳුකම සහ අසරණකම නිසා පීඩා විඳී දැරියකි. සිරියාවතීගේ දැන් අපි මේකෙදි අර මුලින් යෙදුවා වගේම ඒ.වී. සුරවීර මහතා විසින් රචනා කරන ලද ගොදුරු ලොබ නම් කෙටි කතා සංග්‍රහයේ අපටත් දවසක ඉරපායාදෝ කෙටි කතාවේ සිරියාවතී දිලිඳුකම හා අසරණකම නිසා පීඩා විඳින ආකාරය විමසා බලමු. එහෙනම් මේ කෙටි කතාවේ ප්‍රධාන චරිතයේ සිරියාවතී ඇය දිලිඳු අසරණ දරුවක් බව අපට පැහැදිලි කරන්න ඕන. ඔව් සිරියාවතී පියා හිමි වුණු පියා මියගිය සහෝදරි කුඩා සහෝදරයෙක් සහ මවකගෙන් යුක්ත පුංචි පවුලක දුප්පත් දැරිවියක්. ඒ බව අපට පැහැදිලි. එතකොට සිරියාවතී දුප්පත්කමට මුහුණ දෙන්නේ මුල ඉඳලම තමන්ගේ ජීවිතේ ජය ගන්න උත්සාහ කරන්නේ දුප්පත්කමත් එක්ක පොරබදින. ඒක කියන්න ඕනේ. සිරියාවතීගේ මවට ස්ථිර රැකියාවක් නැහැ. අම්මා මාළු වෙළඳාම් කළේ. මාළු වෙළඳාම් කරනකොට අනේක විද දුක් වලට යාලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒවා අපට කියන්න පුළුවන්. ඒ විතර නෙවෙයි ඒ දවස්වලදී නම් එයාලා කටට රහට කුරුල්ල සාලේ වගේ දේකුත් එක්ක බඩ පිරෙන්න බත් කෑවා. අම්මා බයිසිකල් කාර්යය හැප්පුවාට පස්සේ ඒගොල්ලොන්ට බඩ පුරා කෑමක් ඇත්තේ නැහැ. ওই බඩ පිරෙන්න දෙයක් කනවා. අම්මා කියනවා සිරියාවතී ඉස්කෝලේ ඇඳලා ආවට පස්සේ ඔන්න කිරියල දෙකක් ඇති තම්බලා ලුණු ටිකක් යහගෙන කාපන්. එහෙනම් මේ දැරිවිය ඊතා දුප්පත් බව අපට පැහැදිලි. දිලිඳුකමින් පිරීලා කියන එක පැහැදිලි.
ලුණු ටිකක් කියාගෙන කිරියල දෙකක් කනවා කියන්නේ දුප්පත්කම. මෙයාලා බඩට මොනවා හරි දෙයක් කනවා පෝෂණයක් ගැන හිතන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අම්මා කියනවා ඊට කීසරේ කියලා තියනවාද ගවුම ගලවලා තියලා කුස්සියට එන්න කියලා. සිරියාවතී එහෙම කිව්වට පස්සේ ගේ ඇතුළට ගිහිල්ලා ගෙදරට ආදින රෙදි කෑල්ල ඇඳගෙන තමයි ආවේ. මෙයාට ඇඳුම් 10ක් 15ක් නැහැ. එක ඇඳුමයි තියෙන්නේ. ඒකෙනුත් පැහැදිලි වෙනවා සිරියාවතීගේ දිලිඳුකම. ඒ විතරක් නෙවෙයි මල්ලි අම්මා සමුපාකාරයට ගියාට පස්සේ සමාගම් කඩේට හාල් පොත තියන්න ගියාට පස්සේ මල්ලි අඬනවා බඩගිනි වෙලා. දවාලේ හදලා තිබ්බ ලුණු කැඳ ටික කෝප් එකට දාලා මල්ලිට පොන. පුංචි දරුවෙකුට ලුණු කැඳ දීලා තමයි මේ දරුවා රකින්න උත්සාහ කරන්නේ. එතකොට මේ තුලින් පැහැදිලි සිරියාවතී ජීවන අරගලයකට මුහුණ දීලා තියෙන්නේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි අසරණකමින් පීඩා විඳිනවා. තමන්ගේ විත්තිය අම්මගේ විත්තිය යාළුවන්ට කියන්න බෑ. එයා එතනත් අසරණ වෙනවා චිත්‍රය ඇඳලා. සෝමාහන වෙයි hina උනේ කියලා. නෑ මං hina උනේ ඔයාගේ අයිස්ක්‍රීම් කාර්යය දැකලා. බොරුවක් කියනවා. තවත් අවස්ථාවකදී පාට පෙට්ටිය අරන් ගියාට පස්සේ සෝමාහනවා. කොහෙන්ද ගත්තේ? කීයද? මොන කඩෙන්ද ගත්තේ? කවුද ගෙනාවේ? මේ විත්තිය සෝමට කියන්න ඇයට හැකියාවක් නෑ. ඇයි? එතනත් එයා ආසරණ තත්ත්වයටපත් වෙනවා. එයා මේ හැම දෙයකම කරේ අඬන එක. අම්මා කියනවා කොපි පොත ගත්තේ පෙරේදද කොහෙද? මේකගේ මේ නාඩගම් වලට ගියොත් පොඩි එකා බඩගින්නේ මරණ්ඩයි වෙන්නේ. මෙහෙම කියනකොට සිරියාවතී පාසලේදී විතරක් නෙවෙයි ගෙදරදීත් අසරණ තත්ත්වයකටපත් වෙනවා කියන එක අපට කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පන්තියේදී චිත්ත තරඟෙට තේරෙන අවස්ථාවේදීත් ඇය අසරණ තත්ත්වයටපත් වුණා. මොකද ලකුණු ගාන ටීචර් දාලා පන්ති ඉදිරියට ගිහිල්ලා අත උස්සන්න කියනකොට 75ට වැඩි අය සිරියාවතී 12ක් අතර තනි වෙනවා. මේ අය අසරණ තත්ත්වයටපත් වෙනවා. අවස්ථාවක් හැටියටත් අපට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට වඩා ප්‍රබල අවස්ථා මේ පාඩම තුල තියෙනවා. මේ විදිහට ගත්තොත් එහෙම චිත්‍ර තරඟයට දක්ෂියවලා සිරියාවතී පන්තියේ ඉන්නකොටත් එයා දැඩි අසරණභාවයකටපත් වෙනවා. එයා තනි වෙනවා, හුදකලා වෙනවා. මේ නිසා අපට මේ කරුණ තුලිනුත් පැහැදිලි වෙන්නේ සිරියාවතී ජීවන අරගලයකට එහෙම නැත්නම් සිරියාවතී දුප්පත්කම හා දිලිඳුකම නිසා පීඩාවටපත් වෙනවා. මේ හැම කෙනෙක්ම සිරියාවතී පීඩාවකටපත් කරනවා. ප්‍රබලම අවස්ථාව තමයි පද්මමිස්ට වනසිංහ ටීචර් බණින එක. පද්මමිස්ට වනසිංහ ටීචර් බණිනකොට අපහසුතාවයටපත් වෙන්නේ සිරියාවතී. ඒ කියන්නේ සමස්ත දිලිඳු දරුවෝම අසරණ තත්ත්වයකට පීඩාවකටපත් වෙනවා ඇයගේ ප්‍රකාශය තුල. එහෙනම් දරුවනි අපට පැහැදිලි මේ වගේ ප්‍රශ්නයකට කරුණු ගොනු කිරීමේදී කරුණු තුනයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කරුණු තුන උදාහරණ සහිතව උපුටා දැක්වීම වලින් සමන්විත පිළිතුරක් වීම සාර්ථක පිළිතුරකට හේතු සාධක වෙනවා. අපි තව ප්‍රශ්නයක් අරගෙන බලමු. නිලබල ක්‍රමය නිසා අසරණ තත්ත්වයට පත්වන දැරියකි සිරියාවතී. විමසන්න. නිලබල ක්‍රමය නිසා අසරණ තත්ත්වයකට පත්වන දැරිවියකි සිරියාවතී. අපට දවසක ඉරපායාදෝ කෙටි කතාව ඇසුරින් විමසන්න. අන්න සිරියාවතී කියන්නේ අපි පොතේ ප්‍රවේශය අර මුලින් සඳහන් කරපු විදිහට ලබාගෙන ඒ විසුරවීර මහතා විසින් රචිත ගොදුරු ලොබ නම් කෙටි කතා සංග්‍රහයේ අපටත් දවසක ඉරපායාදෝ කෙටි කතාවේ එන සිරියාවතී නිලබල ක්‍රමය නිසා අසරණ තත්ත්වයට පත්වන දැරියකි. විමසන්න. අන්න විමසා බලමු. සිරියාවතී නිලබල ක්‍රමය නිසා අසරණ තත්ත්වයට පත්වන ආකාරය විමසා බලමු. සිරියාවතී ගේ චරිතය තුල ඊතා දුප්පත් චරිතයක් එහෙම නැත්නම් දුප්පත් අසරණ තත්ත්වයක් බවට අපිට කරුණු ගොනු කරන්න පුළුවන්. මේ නිලබල ක්‍රමය නිසා අසරණ තත්ත්වයට පත්වන අවස්ථා කීපයක් තියෙනවා සිරියාවතී. ප්‍රබලම සාධකය තමයි වනසිංහ ටීචර් පන්තියේ හැසිරීම. ඇය මොකද කියන්නේ? නිල බලයේ උපරිම අවස්ථාව පද්මමිස්ට යොදනවා. ඩිරෙක්ටර්
මගේ හස්බන්ඩ් බව දන්නේ නැද්ද? අන්න ඩිරෙක්ට් කියන්නේ නිලය සහ බලය තියෙන කෙනෙක්. ඒ නිල බලය අයථාකාරී ලෙස යොදා ගන්නවා. එයින් පීඩාවට පත්වන්නේ සිරියාවතී. පද්මමිෂ්ඨ පහර ගැහුවට පද්මමිෂ්ඨ අහිමි වෙන දෙයක් නැහැ. සිරියාවතී වගේ දුප්පත් දරුවන්ගේ හැකියාවනුයි එතන මොට කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා චිත්‍ර තරඟෙට යන්නේ පද්මමිස් නෙවෙයි, චිත්‍ර තරඟෙට යන්නේ සිරියාවතී. ඒ නිසා සිරියාවතීගේ හැකියාවන් නැති කරලා දාන්න කරන ලද ප්‍රකාශයක් බව එකෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ දරුවන්ට උදව් කරපු නිසා වැඩි කල් කරන්න ආරින්නේ නැහැ. ඒ කියන්නේ පද්මමිස් මාරු කරලා දානවා. ඒකෙන් අසරණ තත්ත්වයටපත් වෙන්නේ සිරියාවතී. සිරියාවතී තමන්ගේ ආදරණීය ගුරුවරිය, ඒ කියන්නේ පද්මා ටීචර් ඒ තත්ත්වයටපත් කරයි කියලා දැඩි ලෙස අසරණ තත්ත්වයට දුකටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, එන්සොනෙන්දා තමන්ගේ දුව සුදේ අක්කා යන ඉස්කෝලේට සිරියාවතී යනවා කියලා ඇය අකමැති. ඒ නිසා සිරියාවතීට හැම වෙලේම කතා කරන්නේ මොකටද? ගෙදර නවතින්න එන්න කියලා. වැඩකාරකමට. නැත්තම් ඇයට පාට පෙට්ටියක් ගන්න හෝ සුදේ අක්කගේ පාට පෙට්ටියක් එන්සොනෙන්දට දෙන්න තිබ්බා. මෙයක් තුල තියෙන්නේ බලය සහ මුදල තුලින් සිරියාවතී වගේ අසරණ දරුවන් පීඩාවටපත් කරන ආකාරය. තව දුරටත් අපි ගත්තොත් එහෙම මේ සිරියාවතී පන්ති කාමරයේ තුලත් සමාජ අසාධාරණයට ලක් වෙනවා නිලය බලයෙන්. ඉදිරි පේළියේ ඉන්න සමහර විට රජයේ රැකියා කරන ගුරුවරු ඒ වගේම ලිපිකරුවන් වගේ ඉහළ පෙළේ රැකියා කරන දරුවෝ වෙන්න අයගේ දරුවෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහා පේළිය අය රවණනවා, ඔරවනවා. මේ වගේ දේ තුලිනුත් සිරියාවතී අසරණ තත්ත්වයටපත් වෙනවා. ලකුණු 75ට වැඩි ගත්ත කෙනෙක් ඉස්සරහා පේළියේ අත ඉස්සුනේ නැහැ. සිරියාවතී අත උස්සනකොට ඔරවගෙන බලාගෙන ඉන්නවා. මේ තුලිනුත් සිරියාවතී අසරණ තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ධර්මරත්න ටීචර් හැමදාම සිරියාවතීට ඔහේ අහක බලාගෙන ලකුණු 30ක් දානවා. හැමදාම පන්තියේ වැඩි ලකුණු හම්බෙන්නේ දක්ෂිට. ඒ කියන්නේ වනසිංහ ටීචර්ගේ දුවට ලකුණු දුන්නේ. එහෙනම් ඒ තුලිනුත් හැකියාවන් නැති කරන්නේ, හැකියාවන් මොට කරන්නේ නිල බල ක්‍රමය තබාගෙන. ඒ අනුව අපට පැහැදිලි වෙනවා සිරියාවතී නිල බල ක්‍රමය නිසා අසරණ තත්ත්වයට පීඩාවටපත් වෙච්ච දැරිවියක් වගේ. මෙන්න මේ විදිහට දුවේ පුතේ සිරියාවතී එමත් නැත්නම් අපට දවසක ඉරපායාදෝ කෙටි කතාව තුළ අපට පිළිතුරු ගොනු කරන්න පුළුවන් විවිධ ආකාරය. හොඳට පැහැදිලිව මතක තියාගන්න. උදාහරණ දෙකක් අහන අවස්ථාවලුත් තියෙනවා. උදාහරණ තුනක් අහන අවස්ථාවලුත් තියෙනවා. ඇතැම් වෙලාවට එකම ප්‍රශ්නේ කොටස් දෙකකට කඩලා වශයෙන් ඕගොල්ලන්ට කරුණු ගොනු කරන්නත් තියෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මම උදාහරණ කීපයක් ඔය දැක්ුවේ. මේ උදාහරණ හොඳින් අහලා ඔබත් අභ්‍යාසයේ යෙදෙන්න උත්සාහ කරන්න. මොකද වැඩි වශයෙන් අභ්‍යාස කළොත් තමයි ප්‍රශ්නවලට පිළිතුරු ලියුවොත් තමයි ඔබට හැකියාව ලැබෙන්නේ සාර්ථකව විභාගයට මුහුණ දෙන්න. මොකද විභාගය කාලයත් එක්ක කරනු ලබන අරගලයක්. ඒ නිසා කලට වෙලාවට පිළිතුරු ලියන්න පුළුවන් වෙන්නේ ඔබ සාර්ථක පෙර පුහුණුවක යෙදුනොත්. ඒ නිසා වැඩි වශයෙන් ඔබ පිළිතුරු ලිවීම සඳහා මම මේ දුන්න උපදෙසුත් මම මේ කතා කරපු ප්‍රශ්න කීපයක් අරගෙන නිදර්ශන දක්වමින් පිළිතුරු ලියන්න උත්සාහ කරන්න කියන එක මම ඉල්ලා සිටිනවා. අපි දින 5ක් මුළුල්ලේ අපට දවසක ඉරපායාදෝ කෙටි කතාව සාකච්ඡාවට භාජනය කරලා එහි අනුමාන කළ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කළා. එහෙනම් ඉදිරි දවසකදී අපි නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඒ සමගම මෙම අභ්‍යාස මම කියූ පරිදි හොඳින් සිදු කරයි කියලාත් බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. බෙහෙවින්ම ස්තුතියි.